समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලංකාවේ සදහැවතුන්ට පමණක් නෙවෙයි ලෝකවාසී සදහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ ආදරණීය බිරිඳ හීන්මැණිකේ කොතලාවල මෑණියන් එකම පුතා සරච්චන්ද්‍ර කොතලාවල ශ්‍රීමති කොතලාවල ශ්‍රීකාන්ති කොතලාවල සුනේත්‍රා කොතලාවල සමන් මාලී කොතලාවල යන දියණිවරුන් සහ හැරල්ඩ් සරච්චන්ද්‍ර රණසිංහ නිශාන්ත යන බෑනාවරුන් සහ ධම්මිකා ලේලිය ඒ වගේම සියලුම මොනුබුරු මිනිබිරියන් විසින් මේ උතුම් ධර්ම දානය සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. මේ පින්වතුන්ගේ අරමුණ තමයි වසර 18කට පෙර එනම් 2004 මැයි මාස 25 වන දින කඩුවෙල පහළ බෝමිරිය නිවසේ පදිංචිව සිට මියගිය දොන් ප්‍රේමසිරි කොතලාවල ආදරණීය ස්වාමි පුරුෂයාට එහෙම නැත්නම් ආදරණීය පියාණන්ට ඇතුළු අනෙක් මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ඒ අයට සසර දුක් කෙලවර වේවායි ප්‍රාර්ථනා කිරීම ඇතුළු අරමුණු කිහිපයක් සඳහන් කරලා තියෙනවා. පින්වතුනි අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරලා ඒ ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට
අවධානය යොමු කරමු. පින්නතුනි, බණපදයක් අහන එක තමයි අපට ධර්මඥානය වර්ධනය කරගන්න තියෙන මාවත. අපි හිතමු පින්නතුනි මේ බණපදය කලින් අහලා තියෙනවා කියලා. නැවත වරක් මේ බණපදය ශ්‍රවණය කරනකොට ඒ තියෙන දහම් දැනුම මනසේ හොඳින් ස්ථාපිත වෙනවා. ඇදතෙන් තිබුණ නම් ඍජු වෙනවා. වැරදි තැන් තිබුණ නම් නිවැරදි වෙනවා. සැකතෙන් තිබුණ නම් දුරු වෙලා යනවා. ඒ తত্ত্বය ඇතිවෙන්න නිතර නිතර බණ අහන එක කරන්න ඕන. පින්නතුනි, අපි දන්නවා අපේ ජීවිතවලට විවිධ ප්‍රශ්න ගැටලු බලපානවා. අපේ මනස හැම වෙලාවෙම එකම විදියට තියෙන්නේ නැහැ. එකම අරමුණේ තියෙන්නේ නැහැ. හැම වෙලාවෙම සුළඟට ලෙල දෙන කොඩියක් වගේ මනස චංචල වෙනවා. වෙනස් වෙනවා. ඒ නිසා පින්නතුනි, මේ සෙලවෙන මනසට සහනයක් සංසිඳීමක් ඇති කරගන්න අපට පිහිටවන එකම ඖෂධය ධර්මයේ පමණයි. පින්නතුනි, අපේ හිත හැම වෙලාවෙම මා කිව්වා සෙලවෙන සුළුයි. ඇයි අපි පංචේන්ද්‍රයන්ගෙන් පංචකාම වස්තුන් හැම වෙලාවෙම ග්‍රහණය කරගන්නවා. ඒ වගේම අෂ්ටලෝක ධර්මයට අපි මූණ දෙනවා. ඒ නිසා තමයි මේ හිත හෙලවෙන්නේ. හැම වෙලාවෙම අපි අරමුණු ගන්නවා. ඒ අරමුණුත් එක්ක බැඳෙනවා. ඒ අරමුණු අල්ල ගන්නවා. ඒ අරමුණු ප්‍රතික්ෂේප කරනවා. මේ විදියට තමයි ජීවිතය ගෙවෙන්නේ. ඒ නිසා පින්වතුනි, අපේ මනස හැම වෙලාවෙම සෙලවෙනවා කිව්වේ ඒකයි. බලන්න අපේ ජීවිතයට බලපාන විවිධ ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්න අපට සල්ලි වලින් විසඳ ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න අපේ දැනුමෙන්, බුද්ධියෙන්, අත්දැකීමෙන් විසඳ ගන්න පුළුවන්. සමහර ප්‍රශ්න අනිත් අයගේ උපකාරයෙන් විසඳ ගන්න පුළුවන්. ඒ වුණාට පින්නතුනි, සමහර ප්‍රශ්න තියෙනවා ඔය එකකින්වත් විසඳ ගන්න බෑ. ඒවා විසඳන්න ධර්මයම අවශ්‍යයි. ඒ නිසා ධර්මය එච්චරම අපේ ජීවිතයට වැදගත් පින්නතුනි. පින්නතුනි, ඔබ හිතන්න ඔබෙත් මගේ ජීවිතයේ අංග සම්පූර්ණ නැහැ. අපේ ජීවිතවල අප්‍රමාණ දුර්වලකම්, අඩුපාඩුකම් තියෙනවා. මේ දුර්වල, මේ අඩුපාඩුකම් පියවා ගන්න අපට අවශ්‍ය වන්නේ ධර්මයයි. මෙලොවින් ජීවිතේ සාර්ථක කරගන්න, පරලොව ජීවිතය සුවපත් කරගන්න ධර්මය අත්‍යවශ්‍ය වෙනවා. පින්වතුනි,
මේ සියල්ලටම වඩා අපි මේ අනවරාග්‍ර සංසාරයේ සැරිසරන අය මේ සසර දුකින් අත් මිදී අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අපිට පිහිට වෙන්නේ බණපදයක්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකයේ කාටවත් නිවන් දකින්න බෑ. අඩු ගානේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් අහන්න ඕන පින්නතුනේ. පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ ලෝකේ මිනිස්සෙක් එහෙම නැත්නම් සත්වයෙක් මෙරි මෙරි ඉපිදි ඉපිදි යන්නේ ඇයි? දැන් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ කුමන කාරණාවක් නිසාද? ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ පින්වතුනි ජාති ජරා මරණ කියන තුන නිසා. ජාතිය කියන්නේ උපත. ජරාව කියන්නේ වයසට යන එක. මරණය කියන්නේ මේ භවයෙන් ජීවිතය අතහරින එක. ආයුස්මාච විඥානං ආයුසයි ශරීරයේ තියෙන රස්නයයි විඥානයයි කියන තුන ඉවත් වුනහම අපි කියන මරුණයි කියලා. එහෙනම් මටත් ඔබටත් ඕක කවදා හරි වෙනවා. එක එක්කෙනා එක එක ආයුෂ ප්‍රමාණයෙන් තමයි මැරෙන්නේ. ඒක කාටවත් තීරණය කරන්න බෑ. ඒක අපිම තීරණය කරගෙන එන එකක්. පින්නතුනි අපේ ජීවිතය අපි උපදිනකොටම අපේ මරණයත් අරගෙන අපි එන්නේ. අපේ ආයුෂ ප්‍රමාණය තීරණය කරගෙන එන්නේ. ඒ නිසා සමහරු අල්පායුෂ්කයි සමහරු දීර්ඝායුෂ්කයි. ස්වභාවය ඕකයි. ඒ නිසා අපි මෙලොව උපදිනවා ජරාවට හේවත් වයසටපත් වෙනවා. ඒ අතරේ ලෙඩ වෙනවා. කැමති දේ නොලැබී යනවා. අකමැති දේ ලැබෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මෙහෙම ඉඳලා මැරිලා යනවා. එතකොට ජාතිය උපත දුකක්. උපත දුකක් වෙන්නේ ඉපදුනාට පස්සේ තමයි ඔක්කොම දුක් එන්නේ. ඉපදෙන මොහොතක් දුකක් වගේම ඉපදුනාට පසුව මොහොතින් මොහොත වයසට යනවා ජරාවටපත් වෙනවා දුකක් ලෙඩ වෙනවා දුකක් සෙසු කිව් කාරණා සියල්ලම දුකයි. ඊට පස්සේ මිය යනවා. මෙන්න මේ නිසා තමයි බුදු කෙනෙක් ලෝකයට ඕන. මැරෙන්නේ ඇයි ඉපදෙන නිසා. දුක් විඳින්න වෙන්නේ ඇයි ඉපදෙන නිසා. ජරාවටපත් වෙන්නේ ඇයි ඉපදෙන නිසා. කැමති දේ නොලැබෙන්නේ ඇයි ඉපදෙන නිසා.
අකමැති දේ ලැබෙන්නේ ඉපදුණු නිසා. ප්‍රියයන් නැති වෙන්නේ ඉපදුණු නිසා. අප්‍රියයන් එක්ක එකතු වෙන්නේ ඉපදිච්ච නිසා. එහෙනම් හැම ඇසිපිල්ලක් ගහන මොහොතක් පාසාම දුකක් ජීවිතේ. මේ සියලු දුක් උදා වුණේ උපතත් එක්ක. එහෙනම් මේ උපත නතර වුණා නම් එතන ඉඳලා එන සියලු දුක් නතර වෙනවා. ඉතින් පින්නතුනි උපත නතර කරගන්න මරණයටපත් උනායි කියලා බෑ. එහෙනම් උපත නතර කරගන්න නම් උපතට හේතු වන සාධකේ නතර කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කළා චතුරාර්ය සත්‍යයක්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ සමුදය සත්‍යයෙන් පෙන්වා දුන්නේ දුකට හේතුවයි. දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි. එහෙනම් තෘෂ්ණාව පවතින තාක් කල් දුක ඇති වෙනවා. උපත සිද්ධ වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මේ ඔක්කොම සිද්ධ වෙනවා. එහෙනම් ඒකට හේතුව මොකද්ද? අපි තුල තියෙන තණ්හාවයි. ජාති ජරා මරණ කියන තුනට ප්‍රධාන හේතු තුනක් තියෙනවා. ඒ හේතු තුන තමයි රාගය, ද්වේෂය, මෝහය. නැත්තම් ලෝභය, දේශය, මෝහය. එහෙනම් ලෝභ දේශ මෝහ තුන නිසා තමයි පින්නතුනි අපට මේ සංසාරයේ උපතක් ඇති වෙන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම් දවසක තණ්හාව දුරු කළාම එතන තමයි සියල්ලේ නිමාව. තණ්හක්කයෝ නිබ්බාණං නිරෝධෝ. තණ්හාව දුරු කළ තැන තමයි නිවන. එහෙනම් සියලු දුක් ඇති වෙන්නේ මේ තණ්හාව නිසා. උපත සිද්ධ වෙන්නේ තණ්හාව නිසා. එහෙනම් අපි දුරු කරන්න ඕන තණ්හාව. දැන් පින්නතුනේ අපි නිතරම විවහාරයේ කතා කරන කාරණා තුනක් මේ අකුසල මුල් කියන ඒවා. මොනෝද අකුසල මුල්? ලෝභ දේශ මොහ. නැත්තම් රාග දේශ මොහ. පින්නතුනි දැන් ලෝභය ගත්තාම නැත්තම් තණ්හාව ගත්තාම මේ තණ්හාව බෙදෙනව ප්‍රධාන කොටස් දෙකකට. ඒ කොටස් දෙක තමයි සමුදාචාර තණ්හාව, වට්ටමූලික තණ්හාව කියලා කොටස් දෙකයි. මේ සමුදාචාර තණ්හාව කියලා කියන්නේ පින්වතුනි පුද්ගලයා තුල ඇති ආයතනවල හැසිරෙන තණ්හාව. සමුදාචාර කියන්නේ හැසිරෙනවයි කියන එකයි.
මේ හැසිරෙන තණ්හාව. එතකොට මේ ආයතන ගත්තාම පින්වතුනි ආයතන කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන. අභ්‍යන්තර ආයතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. එතකොට ඇසෙන් රූපයක් බලලා තණ්හාවක් ඇති කරගන්න. කනෙන් ශබ්දයක් අහලා තණ්හාවක් ඇති කරගන්න. ඒ නිසා එතන ඇති වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හාව ආකාර 6කට බෙදෙනවා. එතකොට අභ්‍යන්තර ආයතන වලින් තමයි මේ බාහිර ආයතන ග්‍රහණය කරගන්නේ. ඒ තුලින් තමයි මනසට අරමුණු ගන්නෙ. දැන් ඇසෙන් රූපයක් බැලුවා. ඇසෙන් රූපයක් බලලා මනසේ චේතනාවක් ඇති කරගන්නවා. ඒ චේතනාව ඇලීම් සහිත චේතනාවක් වෙන්නත් පුළුවන්, ගැටීම් සහිත චේතනාවක් වෙන්නත් පුළුවන්. ඇස පාදක කරගෙන රූපය දැකලා ඇති වෙන තණ්හාව නිසා ඒකට කිව්වා රූප තණ්හාව. කන පාදක කරගෙන ශබ්දය අරමුණු කරගෙන ඇති කරගන්න තණ්හාවට කිව්වා ශබ්ද තණ්හා. නාසය පාදක කොටගෙන නාසය හරහා ගන්ධය ආග්‍රහණය කරගනිමින් ලබන ඇති කරගන්නා තණ්හාවට ගන්ධ තණ්හා. දිවට දැනෙන රස මුල් කරගෙන ඇති කරගන්න තණ්හාව රස තණ්හා. ශරීරයට දැනෙන පහස මුල් කරගෙන ඇති කරගන්න තණ්හාව ස්පර්ශ තණ්හාව නැත්නම් පොට්ටබ්බ තණ්හා. මනසට අරමුණු අරගෙන ඇති කරගන්න තණ්හාව ධම්ම තණ්හා. මේ විදියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේවා ග්‍රහණය කරගනිමින් අර විදියට තණ්හාවක් ඇති කරගන්නවා. දැන් බලන්න පින්නතුනේ, දැන් අපි මෙන්න මෙහෙම නම් කීපයක් කියනවනේ. ඇසෙන් රූපයක් බැලුවහම මනසේ ඇති කරගන්න චේතනාවට කියනවා මොකද්ද කියන්නේ? චක්කු විඥාන කියලා. ඊළඟට කන නිසා ඇතිවන චේතනාවට කියනවා මනසේ සෝත විඥාන. ඊළඟට නාසය නිසා ඇතිවන මනසේ ඇතිවන චේතනාවට ගාහන විඥාන. දිව නිසා මනසේ ඇතිවන චේතනාවට ජීවහා විඥාන. කය නිසා මනසේ ඇතිවන චේතනාව කාය විඥාන. එහෙනම් බලන්න පින්නතුනි, චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. දැන් මේ විඥානය නැත්තම් චේතනාව නැත්තම් සිතුවිල්ල තමයි අපි තණ්හා කියලා ගන්නෙ. දැන් ඇලීම් ඇති කරගන්නෙත් ගැටීම් ඇති කරගන්නෙත් දෙකම එක්ක බලලා එක්ක අහලා එක්ක ගඳ සුවඳ දැනගෙන එක්ක රස බලලා නැත්තම් පහස ලබලා නැත්තම් අරමුණු අරගෙන.
ඔය ටිකනේ ජීවිතේම කරන්නේ. මේ ටික කරන ගමන් අපි එක්ක අතීතයට යනවා නැත්නම් අනාගතයට යනවා. මේ අතීතයට ගිහිල්ලා සමහර වෙලාවට දුක් වෙනවා, අනාගතයට ගිහිල්ලා දුක් වෙනවා. ඒ නිසා පින්නතුනි අපි ඔය හැමතැනදීම ඇති කරගන්නේ එක්කෝ සතුටක් එක්කෝ දුකක්. කැමති දේ මනසට තියෙනවා නම් එතනදී හිතේ සතුටක් ඇති වෙනවා. කැමති දේ මනසට නැත්තම් එතන දුකක් ඇති වෙනවා. සතුටක් ඇති වෙන තැන ඇලීමක් ඇති කරගත්ත, දුකක් ඇති වෙන තැන ගැටීමක් ඇති කරගත්තා. ගැටීමත් එක්ක දේශය ඇති වෙනවා. එහෙනම් ලෝභ දේශ. මේ ලෝභ දේශ දෙකම අපේ හිත තුළ ඇති වුණේ මොනව නිසාද? පින්නතුනි. ලෝභ දේශ දෙකම ඇති වුණේ තණ්හාව නිසායි. මොකද ගැටීමක් එන්නේ ආශාව නිසා. දැන් උදාහරණයක් ගන්න. කැමති වුණා ලස්සන රූපයක් බලන්න. ඔන්න කැමති ලස්සන රූපේ දැක්කහම එතන ඇති කරගත්තේ ආශාව, තණ්හාව, ඇලීම. ආශාව තිබුණේ කැමති රූපයක් දකින්න. හැබැයි අවලස්සන රූපයක් දැක්කේ. අවලස්සන රූපයක් දැක්කහම ඒක හිතින් ගැටීමක් ඇති වෙලා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරද්දිම කැමති රූපය ලැබේවා කියලා හිත තුල චේතනාවක් තියෙනවා. එහෙනම් මේ ගැටීම ඇති වෙන්න බලපෑවෙත් ආශාවෙවත් තණ්හාව. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන උතන. ඇලීම් ගැටීම් දෙකටම හේතුව තණ්හාව හෙවත් ආශාවයි. අපි විවිධ නම් පාවිච්චි කරනවා ඒකට. ආශාව, තණ්හාව, මගේකම, මමත්වය, මමංකාරය, ලෝභය, කැමැත්ත, උවමනාව, රාගය මේ වගේ නම්. මේ කුමන නමක් භාවිත කළත් මෙතන තියෙන්නේ තණ්හාව. එහෙනම් පින්නතුනි තණ්හාව තමයි ඇලීම් ගැටීම් දෙකටම හේතු වුනේ. එතකොට පින්නතුනි අපි කැමති රූපය දැක්කත් අරමුණු ඇති කරගන්නවා. අකමැති රූපය දැක්කත් අරමුණු ඇති කරගන්නවා. ස්වභාවය මේකයි. දැන් මේ තණ්හාව තමයි එහෙනම් පුද්ගලයාගේ උපතට මූලික වනම සාධකය. තණ්හා ජනේති පුරිසං. තණ්හාව තමයි පුද්ගලයාගේ උපතට බලපාන ප්‍රධාන හේතුව. ඇලීම් ගැටීම් දෙකම ඇති වෙලා තියෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නිසාම නුවණ ඇති කරගන්නට හැකියාවක් නැහැ. තණ්හාව නිසා නුවණ වහලා තියෙනවා. එහෙනම් එතන තියෙනවා අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව ඇති වෙන්නේ තණ්හාව නිසා. අවිද්‍යාව පුද්ගලයා තුළට එන්නේ තණ්හාව නිසා. විද්‍යාව මතු කරගන්න ඉඩක් දෙන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දැකීමේ නුවණ ඇති කරගන්න තණ්හාව ඉඩ දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනෝ පින්නතුනි පුද්ගලයාගේ පැවැත්මට සසර උපතට බලපාන මේ කාරණා දෙකම තියෙනවා. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං.
නමුත් මේ දෙකම එක් කරගත් කල මෙතන තියෙන්නේ අවිද්‍යාව තුල තණ්හාව තියෙනවා, තණ්හාව තුල අවිද්‍යාව තියෙනවා. එතකොට තණ්හාව නැති කරනකොට අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති කරනකොට තණ්හාව නැති වෙනවා. දැන් අපි පෙන්වා දුන්නේ පින්වතුනි සමුදාචාර තණ්හාව. තවත් තණ්හාවේ කොටසක් තියෙනවා. ඒක තමයි වට්ටමූලික තණ්හා. මේ වට්ටමූලික තණ්හා කියන්නේ පින්වතුනි පුද්ගලයා තුළ ඇති වෙනවා සංසාරය වැඩෙන්න හේතු වන තණ්හාවක්. ඒකට තමයි මේ වට්ටමූලික තණ්හා කියන්නේ. සසර ඇති වෙන්න, සසර වැඩෙන්න, සසර ක්‍රියාත්මක වන්න බලපාන තණ්හාව. එතකොට සසර ගෙනියන්නේ පෝනෝ භවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දනී සෙය්‍යතිදං. ඒක තමයි බෙදෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් කාම තණ්හා කියන්නේ කාම වස්තුන්ට ඇති කැමැත්ත. දැන් අපි ඒකයි කිව්වේ මුල් එකෙනුත් සමුදාචාර තණ්හාවෙනුත් කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදියට ඇති ආශාව. කාම වස්තුන්ට ඇති ආශාව. ඒකට තමයි කාම තණ්හා කියන්නේ. සංසාරේ ඉපදින්න මේ තණ්හාව බලපාන හැටි වට්ටමූලික තණ්හා. පෝනෝ භවිකා නැවත නැවත උපතට හේතු වන කරුණ. බලන්න පින්නතුනේ භව තණ්හා, විභව තණ්හා කියලා දෙකක් තියෙනෝනේ. දැන් මේ භව තණ්හා කියලා කියන්නේ භවයට ඇති ආශාව. මේ භවයට ඇති ආශාව කියලා කියන්නේ මෙතන ආත්ම දෘෂ්ටියත් සාස්වත දෘෂ්ටියත් එක්ක තියෙන තණ්හාව. සාස්වත දෘෂ්ටියත් එක්ක අපි තුල තියෙන තණ්හාව තමයි භව තණ්හාව. ශාස්වතයි කියලා කියන්නේ ස්ථිරයි කියන එකයි. එතකොට ස්ථිරසාර බවක් තියෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. ඊළඟට විභව තණ්හා කියලා කියන්නේ එතන තියෙන උච්ඡේද දෘෂ්ටියක්. නැවත ඉපදීමේ බලාපොරොත්තුව නෙමෙයි, ලබාගත් ජීවිතයෙන් සියල්ල ඉවරයි. චාතුම් මහා භූතිකෝ අයම් පුරිසෝ යදා කාලං කරෝති පඨවි පඨවිකායන් අනුපේති අනුපගච්ඡති. ආපෝ තේජෝ වායෝ වායෝකායන් අනුපේති අනුපගච්ඡති. සතර මහා භූත කොටස් වලින් තමයි මේ කය හැදෙන්නේ. යම් දවසක සතර මහා භූත කොටස් නැති වෙයිද? ඒ කියන්නේ පුද්ගලයා මිය යයිද? පඨවි ධාතුව පඨවි ධාතුවත් එක්කත්, ආපෝ ධාතුව ආපෝ ධාතුවත් එක්කත්, වායෝ ධාතුව වායෝ ධාතුවත් එක්කත්, තේජෝ ධාතුව තේජෝ ධාතුවත් එක්කත් එකතු වෙනවා. එතකොට සසර එතනින් ඉවරයි. සසරක් නැහැ. ලබාගත් ජීවිතය එතනින් අවසන්. මෙන්න මෙහිම ඉගැන්වීම් ඉදිරිපත් කළ අය බුදුහාමුදුරුවෝ ಭಾರತයේ පහළ වෙන යුගයේ තිබුණා.
ඒ නිසා පින්නතුනි මේ ස්වභාවය අපට පැහැදිලිව දකින්න තියෙනවා. මොකද්ද? සතර මහා භූත කොටස් වලින් සියල්ල ඉවරයි. පුද්ගලයා කලුරිය කරනවත් එක්කම මහා භූත කොටස් බාහිර ලෝකයේ මහා භූත කොටස් එක්ක එකතු වෙනෝ එතනින් ඉවරයි. එතනින් එහාට යමක් නැහැ. ආකාසං ඉන්දියානි සංකමන්ති ඉන්ද්‍රයන් අහසට එකතු වෙනවා. අදත් මේ විශ්වාසය ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. භෞතිකවාදීන් ඕනතරම් ඉන්නවා. සියලු තීරණ ගන්නේ භෞතිකත්වයේ මත පමණයි. වෙනත් දෙයක් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඒක වැරදි සංකල්පයක්. බුදු නුවණින් එය දැකලා ප්‍රතික්ෂේප කළා. එහෙනම් පින්නතුනි විභව තණ්හාවත් වැරදි. ඒකත් බුදුදහම ප්‍රතික්ෂේප කළා. භව තණ්හාවත් ප්‍රතික්ෂේප කළා. කාම තණ්හාවත් ප්‍රතික්ෂේප කළා. මේවා නැති කරන తත්වය ඇති කරගන්න ඕන. මේවා නැති වෙන්නේ නැහැ. මේක මේ මනස තුල බැඳිලා තියෙන්නේ මේ සංසාරෙත් එක්ක. මනස තුල බැඳිලා තියෙන මේ දේවල් අපට යම් දිනක නැති කරගන්න නම් මනස දියුණු කරන්න ඕන. මනස දියුණු වෙන්නේ නැත්නම් මනසේ කුසලතාව වර්ධනය වෙන්නේ නැත්නම් මනසේ හැකියාව වර්ධනය වෙන්නේ නැත්නම් පින්නතුනි හිත දියුණු වෙන්නේ නැහැ. හිත දියුණු වෙන්නේ නැත්නම් ලෝකේ යථාර්ථය දකින්න බෑ. විද්‍යාව පහල කරගන්න බෑ. අවිද්‍යාව දුරු කරන්න බෑ. එහෙනම් ඒකට මනස දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එහෙනම් මනසේ දියුණුව නිකන් ඇති වෙන්නේ නැහැ. කුසලතාවක් කියන එක නිකන් ඇති වෙන දෙයක් නෙවෙයි. බාහිර කුසලතා ගත්තත් එහෙමයි ආධ්‍යාත්මික කුසලතා ගත්තත් එහෙමයි. නිකන් නැති වෙන්නේ නැහැ. නිකන් ඇති වෙන්නේ නැහැ. ඒව ඇති වෙන්න නම් උවමනාවෙන්ම කටයුතු කරන්න ඕන. එහෙනම් ඒ ආධ්‍යාත්මික කුසලතා වර්ධනය කරගන්න භාවනා කරන්න ඕන. භාවනා නොකර එතෙන්ට එන්න බෑ. ඔන්න ඔබ වටහා ගත යුතු කරුණ. භාවනා කළ යුතුමයි. මේ తත්වය තමයි අපි ඇති කරගන්න ඕන පින්නතුනේ. දැන් අපේ හිතේ මේ සියලු තණ්හා තියෙනෝනේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා තියෙනවා. දැන් ඒ තිබුණට අපට පව් සිද්ධ වෙන්නේ නැහනේ. පව් සිද්ධ වෙන්නේ කොහොමද? අන්න ඒව ක්‍රියාත්මක වෙනකොටයි. දැන් අපි තුල මම කිව්වා ඇලීම් ගැටීම් දෙකම ඇති වෙන්නේ තණ්හාවෙන් කියලා කිව්වනේ. දැන් අපි හිතමු ද්වේෂය. ගැටීමත් එක්කනේ දේශය එන්නේ. මේ ද්වේෂය හිතේ තිබුණයි කියලා, ලෝභය හිතේ තිබුණයි කියලා, මෝහය හිතේ තිබුණයි කියලා ඒක වරදක් නෙවෙයි. අන්නේ ලෝභ දේශ මෝහ මුල් කරගෙන අප කයින් ක්‍රියාත්මක වෙනවා නම්, මනසින් ක්‍රියාත්මක වෙනවා නම්, වචනයෙන් ක්‍රියාවක් එළියට දානවා නම් අන්න ඒක තමයි පව්.
දැන් බලන්න හිතේ ආශාවක් තියෙනවා. ආශාව තියෙනෝනේ ලෝභය තියෙනවා. විෂම ලෝභය තියෙනවා. මසුරුකම තියෙනවා. මම කිව්වා ලෝභය අපට දැනුත් තියෙනවා. මේ අතරේ විෂම ලෝභයක් තියෙනවා. විෂම ලෝභය අවිද්‍යාව කියලා හඳුන්වනවා. විෂම ලෝභය කියලා කිව්වේ අනුන්ගේ වස්තුවටත් ආශා කරන එක. එහෙනම් අනුන්ගේ වස්තුවට ආශාවෙන් කටයුතු කරන්න ගියාම ඒකේ අධික ආශාව ආවොත් තමන් කැමති ඇඳුම, පැළඳුම, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රන් රිදී, මුතුමැණික් අපි තුමු අධික ආශාවක් යම් තැනක තියෙනවා. තියෙනකොට මොකද කරන්නේ? ආන්න ඒවා අපි ගන්න මාන බලනවා. ඒ නිසා මොකද කරන්නේ? හොරකමට පෙළඹෙනවා. අන්න අර තණ්හාව උත්සන්න වුණාම වන දේ. දැන් හිතේ තිබුණයි කියලා පව් සිද්ධ වුණේ නැහැ. ඒක ක්‍රියාත්මක වෙනකොට පව්. වචනයෙන් එළියට දානවා. ආශාව මූලික වචනයක්. බොරු කියන්නේ ආශාව නිසානේ. කෙනෙක් රවටලා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න. කේලම් කියන්නේ ආශාව නිසානේ. තණ්හාව නිසානේ. ඒ කොහොමද? කේලම් කියලා දෙන්නේ කොටවනවා. කොටවලා තමන්ගේ හිතේ තිබිච්ච අරමුණ ඉෂ්ට කරගන්න බලනවා. එතන තියෙන්නේ ආශාව තණ්හාව මූලික මනෝභාවය. තණ්හාව නිසා තමයි අර කේලම කිව්වේ. කේලම කියලා දෙන්න කෙට වෙනකොට මට යම් එක්කෙනෙක් විරුද්ධ වුණා නම් දැන් ඒ දෙන්නම කෙට වෙනවා. මට විරුද්ධ වෙනම කියලා කියන්නේ මට එකඟ නොවෙන එකනේ. එකඟ වුණා නම් ප්‍රශ්නයක් නැහැ. එකඟ නොවුණා නම් තමයි ප්‍රශ්නේ. එතකොට එකඟ වීම කියන්නේ තණ්හාවෙන් යමක් ඉෂ්ට වීමනේ. එහෙනම් හැම දෙයකටම බලපාන්නේ තණ්හාව ආශාව. තොර කේලම් කියනවා. දැන් කෙනෙකුට බැන වදිනෝ පරුස වචනේ. තණ්හාව නිසානේ. මොකද තමන්ට කැමති විදියට එයා හිටියේ නෑ. තමන්ට උවමනා දේ ගෙනත් දුන්නේ නෑ. තමන්ගේ අවශ්‍යතාව සැපුරුවේ නෑ. ඒ නිසා තමයි බනින්න ඔහු පෙළඹුණේ. එහෙනම් බනින්න එක හරි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒ බනින්න පෙළඹුණේ මොනව නිසාද? තණ්හාව නිසා. එහෙනම් හැම තැනටම බලපාන්නේ ඕනම දෙයකට තණ්හාව. එහෙනම් අධික තණ්හා ස්වභාවයට එහෙම නැත්නම් විෂම ලෝභයට ගියහම පුද්ගලයා වැරදි තැනට වැටෙනවා. එහෙනම් බලන්න පින්නතුනි මේ අධික තණ්හාව නිසා ඒවා අත්පත් කරගන්නට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව වචනයෙන් ක්‍රියාත්මක වෙලා නතර වෙන්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙකුට හිංසා කළා තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගන්න බලනවා. අන්න බලන්න තණ්හාව නිසා වෙන දේ. ඊළඟට තමන්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න බලන හොරකම් කරලා. බලන්න කායික ක්‍රියාවක්. හිංසාව කායික ක්‍රියාවක්. ඊළඟට තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න බලනවා කෙනෙක්ව ඝාතනය කරලා. බලන්න මේ තණ්හාවෙන් තමයි අතෙන්ට අපිව මෙහෙවන්නේ. ඒවට කියනවා චිත්ත ආවේග කියලත්. එතකොට ආවේග තුලින් තමයි පුද්ගලයා බොරු කිව්වේ, කේලම් කිව්වේ, පරුස වචන කිව්වේ, හිස් වචන කිව්වේ. සත්ව හිංසාව කළේ, ප්‍රාණඝාතය කළේ,
සොරකම කළේ. වැරදි කාම සේවනයට යොමු වුණේ අධික කාම තණ්හාව නිසා. ඊළඟට මත් වතුර මත්ද්‍රව්‍ය වලට යොමු වුණේ තණ්හාව නිසා. එහෙනම් පින්නතුනි මේ සමාජයේ සියලුම වැරදි කරන්නේ ඔබත් මමත් අපි කවුරුත්. හිත තුල ඇතිවන මෙන්න මේ තණ්හා මූලික මනෝභාවය නිසායි. එහෙනම් මේ තණ්හාව හඳුනගෙන පාලනය කරගත්තොත් පුද්ගලික වශයෙන් තමන් හොඳ මිනිසෙක් වෙනවා වගේම සමස්ත සමාජයටම යහපත ගෙන දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සමාජයත් සුවපත් වෙනවා. එහෙනම් මිනිස්සු අතරේ බැනවැදීම්, නින්දා කිරීම, අපහාස කිරීම, උපහාස කිරීම, අරගල ඇති කර ගැනීම, හොරකම් කිරීම, බේබදුකම්, සල්ලාලකම් මේ හැම කීනොකී හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ බලන්න පින්නතුනි තණ්හාව නිසා, ආශාව නිසා. එහෙනම් අපේ සසර දිග්ගැහෙන්න බලපාන ප්‍රධානතම හේතුව තණ්හාව බව ඔබට පැහැදිලි ඇති. දැන් අපි ඉපදෙන්න පෝනෝ භවිකා නැවත නැවත ඉපදෙන්න අපේ ආශාවක් තියෙනවා. ආත්ම සංකල්පයේ සහිත තණ්හාවක්. ඒක තමයි අපි දුරු කරගන්න ඕන. එතකොට ඕක තමයි අමාරු දෙය. නිකන් ටක් ගාලා හිතනකොටම දුරු වෙන්නේ නැහැ. තණ්හාවෙන් අපි ඉන්නේ පීඩිත වෙලා. හැම වෙලාවෙම එහෙමයි. සමහරු කිව්වට මට නම් ඇති තණ්හාවක් නැහැ කියලා හැම වෙලාවෙම තණ්හාව තියෙනවා පින්නතුනි. එහෙනම් අපි හඳුනා ගන්න ඕන සමුදාචාර තණ්හාවයි වට්ටමූලික තණ්හාවයි අපි තුල ක්‍රියාත්මක වෙන විදිය. ඒක තමයි මේ පැහැදිලි කළේ ඔබට. ඒක තමයි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් අවධාරණය කළේ. දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ දුක දුකට හේතුව තණ්හාව කියලා. දුක්ඛ සමුදය දුකට හේතුව තමයි තණ්හාව. එහෙනම් දුක ඇති උනේ තණ්හාව නිසා. සියලු දුක් ඇති වෙන්නේ තණ්හාව නිසා. හිතේ යම් කිසි බලන්න දුක්ඛදායි චේතනා මාත්‍රයක් හිතට ආවනම් හොඳට හිත විමර්ශනය කරන්න. හොඳට හිතගෙන හිතලා බලන්න. හිතට දුක්ඛ මාත්‍රයක් ආවනම් බලන්න ඒ දුක් මාත්‍රය ඇවිල්ලා තියෙන්නේ තණ්හාවේ ප්‍රතිඵලයක් නිසා. එක්කෝ ඇඳුමකට පැළඳුමකට ගේකට දොරකට යානයකට වාහනයකට මුද්දකට මාලයකට කෑමකට බීමකට ඇතිවෙච්ච තණ්හාව. එතකොට ඒක තණ්හාවෙන් ගන්න බලනෝ නැති වෙනකොට දුකයි. එතකොට හැම දුකක්ම තණ්හාවේ ප්‍රතිඵලයක්. පිපාසය දැනෙනවා බොන්න ඕන නිකං වතුර ටිකක් බීලා පිපාසය සංසිඳව ගන්න පුළුවන්. නමුත් ඒක බොන්නේ නැතුව ආශාවක් ඇති කර ගන්නවා බීම වර්ගයක් බොන්න. එතකොට ඒක නැති වෙනකොට දුකයි. එතකොට අහවල් කෙනා බොනෝ දකිනවා. අහවල් කෙනා බොනව දකිනකොට අන්න ඒකටත් ආශාවක් ඇති වෙනවා. අනේ මට තිබුණ නම් මම බොනව නේද කියලා. එතකොට
තව කෙනෙක් ගැන දේශයකුත් ඇති කරගන්නවා. බලන්න හිතේ ස්වභාවය. හිත හරියට විමර්ශනය කරමින් දකිනවනම් පින්නතුනි මේ තණ්හාව හඳුනගන්න එක හරි ලේසි. හැම නිමේෂයකම හැම මොහොතකම හැම ඉරියව්වකදීම අපි තුල තියෙන්නේ මේ ආශාව. එහෙනම් අපට එන සියලු දුක් එන්නේ තණ්හාවේ ප්‍රතිඵලයක් නිසාමයි. මෙන්න මේක තමයි අපි නැති කරගන්න ඕන. එතකොට හරිනේ දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කළ වහාම දුක නැති වෙනවා. ප්‍රායෝගික ජීවිතයෙන් ඔප්පු කරගන්න අපට පුළුවන් එදිනෙදා. ඊළඟට මසුරුකම ඊටත් වඩා හොඳ නෑනේ. ඒ නිසා පින්නතුනි මේ මසුරුකම කියලා කියන්නේ තමන්ගේ දේවල් වලින් තමන්වත් කන්නේ බොන්නේ නැතුව ජීවත් වෙන එක. එහෙනම් ජාති ජරා මරණ තුන මේ තුන ඇති උනේ ලෝභ ද්වේෂ මෝහ නිසා. ලෝභ දේශ මෝහය තුනේ මොනවද නිසා? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නිසා. ලෝභ දේශ රාග දේශ මෝහ නැත්තම් ලෝභ දේශ මෝහ. සක්කාය දිට්ඨි ස්වකාය. ඒ සක්කාය දිට්ඨිය තුල තියෙන්නේ භව තණ්හාවයි විභව තණ්හාවයි. ඒ කියන්නේ ආත්ම සංකල්පයක් තියෙනවා උච්ඡේද සංකල්පයක් තියෙනවා. ආත්ම සංකල්පය ගත්තාම එතන තියෙන්නේ සාස්වත දෘෂ්ටිය. ඊළඟට තියෙනවා උච්ඡේද දෘෂ්ටිය. එහෙනම් සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි දෙකම තියෙනවා පුද්ගලයා තුළ. අන්න ඒක තමයි පින්නතුනි මෙතන කියන්නේ සක්කාය දිට්ඨිය. වැරදි දැක්ම, වැරදි අල්ලා ගැනීම. එතෙන්ට අවශ්‍ය කරන්නේ නිවැරදි දැක්ම, නිවැරදි අල්ලා ගැනීම සම්මා දිට්ඨිය. නමුත් අපි තුල ඇති කරගත්තේ මිච්ඡා දිට්ඨිය. එතකොට මිච්ඡා දිට්ඨිය ඇති කරගත්තේ අර ඇති වෙච්ච උච්ඡේද දෘෂ්ටියත් එක්ක. එතකොට උච්ඡේද දෘෂ්ටිය ආවහම එතන තියෙන්නේම කිසිම කුසල කර්මයක හොඳ පැත්තක් සුභවාදී පැත්තක් දකින්නේ නැහැ. දකින්නේම අයහපත් පැත්තමයි, වැරදි පැත්තමයි. ඒ නිසා වැරදි පැත්ත අයින් කරලා නිවැරදි දැක්ම ඇති කරගන්න ඕන. එහෙනම් ආත්ම දෘෂ්ටියක් තියෙනවා, උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා. සක්කාය දිට්ඨි. විචිකිච්ඡාව කියන්නේ සැකයනේ. ගිය භවයේ මම ඉපදුනාද දන්නේ නැහැ, සැකයි. ගිය භවයක් මට තිබුණාද, සැකයි. මම මරණින් මතු උපදීද, සැකයි. බලන්න පින්නත. ඒ නිසා මේකට කියනවා විචිකිච්ඡාව. අම්මා තාත්තා ගැන හිතන්නේ, අම්මා තාත්තට සලකන්නේ නැහැ. මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ, දුකක් සැපක් ගැන හිතන්නේ. එතකොට ඒ පුද්ගලයා මොකද වෙන්නේ? සසර තව තවත් ගමන් කරනවා. එහෙනම් මෙන්න මේ සසර බැඳීම් ඇති කරගෙන යන්නේ විචිකිච්ඡා. සීලබ්බත පරාමාස. විවිධ ව්‍රත සමාදානයේ නිරත වෙනවා.
එතකොට විවිධ ව්‍රත සමාදානය කියලා කියන්නේ පින්වතුනි. එදා අපි කතා කරන අජව්‍රත, ගෝව්‍රත, සුනක ව්‍රත, බල්ලෝ වගේ, හරක් වගේ, කුකුල්ලු වගේ මේ වගේ ඉන්නමයි කියලා. ඉරියව් පවත්වන. ඒකම වෙන්න ඕන නැහැ. අපි එක එක ව්‍රත අපි තුලත් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක් විඳොත් තමයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා කන්නේ නැහැ, බොන්නේ නැහැ, හරි ඇඳුමක් අඳින්නේ නැහැ. ජීවිතයට පුළුවන් තරම් දුක් දීලා බලනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ දැක්වූ නිවන් මඟ කියලා. සම්පූර්ණ වැරදි. අන්න ඒක තමයි ව්‍රතය. ව්‍රත සමාදානය. ඒ නිසා මේක සම්පූර්ණ වැරදි ආකල්පයක්. බුදුහාමුදුරුවෝ මේ දුක් විඳලා නිවන් දකින්න පුළුවන් නම් උන්වහන්සේ අංක 1ටම අනුමත කරනවා අත්තකිලමතානුයෝගය. බුදුහාමුදුරුවෝ ඒ අත්තකිලමතානුයෝගයත් ප්‍රතික්ෂේප කළා, කාමසුකල්ලිකානුයෝගයත් ප්‍රතික්ෂේප කළා. ඇයි ඒ? හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි පහත්, ගම්මෝ ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකෝ ප්‍රතජ්ජනයන් තුල තමයි තියෙන්නේ. අනරියෝ අනාර්යයි, අනත්ත සංහිතෝ අනර්ථය පිණිසමයි පවතින්නේ. ඒක නිසා අත්තකිලමතානුයෝගයේ ප්‍රතික්ෂේප කළා. කාමසුකල්ලිකානුයෝගයේ ප්‍රතික්ෂේප කළා. එහෙනම් නිවන් දකින්නට, ධානය ලබන්නට, සෝවාන් වෙන්නට, දුක් විඳින්න ඕනේ කියලා දුක් විඳිනවා නම් යම් කිසි කෙනෙක් ඒක ව්‍රතයක්. ඒ නිසා එතනින් නිවන් දකින්න බෑ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ தත්ත්වය අපි හරියට තේරුම් ගන්න ඕන. එහෙනම් හැම හිතන මොහොතක් පාසාම ඇතිවන්නේ තණ්හා මූලික මනෝභාවයක් නම් ලෝභ, ද්වේෂ, මෝහ මොකක් ඇති වෙන්නේ තණ්හාව නිසා නම් තණ්හාව තියෙන්නේ හිතේ නම් හිත තුල ඇතිවෙන සිතුවිලි වලින් නම් මේක පෙනෙන්නේ. හිතේ තණ්හා මූලික සිතුවිලි ඇති කර නොගන්න නම් හිත දියුණු කර ගන්න ඕන. නිකං තණ්හාව නැති වෙන්නේ නැහැ. අපි මොනවා හරි කෙනෙකුට දුන්නාම එතනත් තණ්හාව යටපත් වෙනවා. තදංග වශයෙන් ඒක වැඩි දියුණු කරගත්තොත් විස්කම්බන වශයෙන් ප්‍රහාණයට යන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම නැති කළා පුළුවන් සමුච්ඡේද ප්‍රහාණයට යන්න. එහෙනම් පින්නතුනේ හැම සිතුවිල්ලකම දුකක් වේද ඒක හොයලා බලන්න, විමසන්න. මට මේ දුක ආවේ ඇයි? ලෞකික වශයෙන් මට මේ දුක ආවේ ඇයි? ආධ්‍යාත්මික වශයෙන් මා තුල ඒකට තියෙන, ඒ දෙයට තියෙන, ඒ සිද්ධියට තියෙන, ඒ වස්තුවට තියෙන, ඒ අවස්ථාවට තියෙන, ඒ කීර්තියට තියෙන, ඒ මිල මුදලට තියෙන තණ්හාව නිසා නේද කියන හැඟීම ඇති කරගන්න. හැඟීම නිකන් ඇති කරගන්න එපා. විමසන්න. විමසලා බලන්න. එහෙනම් දුක් සහගත තත්වයකින් මනස වෙන් කරගෙන සතුටෙන් වර්තමාන ජීවත් වෙන්න නම් හිත විමසමින් තණ්හාවෙන් අත් මිදෙන්න උත්සාහ කරමු. අන්න එතන තමයි සැනසීම. එහෙනම් එවන් අවස්ථාවක් උදා කරගන්නට අපට අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි දායකත්වයෙන් කටයුතු කළේ ආදරණීය බිරිඳ හීන්මැණිකේ කොතලාවල මෑණියන්, එකම පුතා සරච්චන්ද්‍ර කොතලාවල, ශ්‍රීමති කොතලාවල, ශ්‍රීකාන්ති කොතලාවල, සුනේත්‍රා කොතලාවල, සමන්මාලී කොතලාවල යන දියණිවරුන්, හැරල්ඩ් සරච්චන්ද්‍ර, රණසිංහ, නිශාන්ත යන බෑනාවරුන්,
ධම්මිකා ලේලිය සහ සියලු මුණුබුරු මිනිබිරියන් මෙම උතුම් ධර්ම දානමය පින්කමට දායකත්වයෙන් කටයුතු කළා. ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී බව ලැබේවා, දීර්ඝායුෂ වේවා. ඉක්මන් භවයකදී අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. වසර 18කට පෙර එනම් 2004 මැයි මාස 25 වන දින කඩුවෙල පහළ බෝමිරිය නිවසේ පදිංචිව සිට මියගිය දොන් පේමසිරි කොතලාවල ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන් ඇතුළු අනෙකුත් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත් වේවා. මේ පින් බෙලෙන් සුඛිත මුදිත වේවා. අවසන අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. නිවසේ සුජීවත්ව සිටින හීන් මැණිකේ කොතලාවල මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, දීර්ඝායු සම්පන්නිය ලැබේවා, කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. මැයි මාස 19 වෙනි දින ජන්මදිනයේ යෙදුන නිපුණී මදුෂිකා කොතලාවල දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරනවා. දැරණියගල නක්කාවිට නිවසේ පදිංචි එඩ්වින් විතාරණ පියාණන්ටත් එන්.කේ. ප්‍රේමවතී මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ලංකා වාසී ලෝක වාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දේශකයාණන් වහන්සේටද නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං